සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් අපි හිතුවා 2020 ජනරල් ඉංග්‍රීසි එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය කතා කරන්න කියලා. අපි කලින් පළවෙනි ප්‍රශ්නය කතා කරලා ඉවරයි. ඔබට පුළුවන් ස්මාර්ට් ලංකා channel එකෙන් ඒ වීඩියෝ නරඹන්න. අද අපි කතා කරන්නේ දෙවෙනි ප්‍රශ්නය. එහෙනම් බලමු අපි මේ ප්‍රශ්නයට කොහොමද නිවැරදි උත්තර ලියන්නේ කියලා. ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයක් තමයි අපි මෙතෙන්දී අද කතා කරන්නේ. right. අපි යන් ඉස්සෙල්ලාම ප්‍රශ්නේ තේරුම් ගන්න වැඩි වෙලාව ගන්නෙ නැතිව. right. හොඳයි. මේ ප්‍රශ්නේ කියන්නේ ඒක part A කොටසේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ grammar සහ vocabulary වලින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අපේ grammar දැනුම, අපේ vocabulary දැනුම තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. ලකුණු 10ක් ලැබෙනවා. fill in each blank. fill in each blank. ඔබ දන්නවා දැන් මොකක්ද මේකෙන් කියන්නේ කියලා. The correct form of the verb given within brackets. Fill in each blank. ඔබට පේනවා දැන් මේ පල්ලෙහා blanks තියෙනවා. මේ එක් blank එක ඔබ fill කරන්න ඕනේ by using the correct form. නිවැරදි form එක use කරලා. verb form එක use කරන්න ඕනේ. ඉතින් ඔබට verbs ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් verb forms ගැන යන්න smart ලංකා channel එකට verbs කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒකේ සියලුම verb forms ගැන වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මම පල්ලෙහා link එක දාන්නම්. ඉතින් correct form of the verb given within brackets. ඉතින් වරහන් ඇතුලේ අපිට යම් verb form එකක් දීලා තියෙනවා අතටම. අපිට base form එක ගොඩක් වෙලාවට දීලා තියෙනවා. base form එක දීලා තියෙන්නේ. ඉතින් මේ base form එකෙන් අපි ගැළපෙන form එක හදන්න ඕනේ. අදාළ tense එකට අනුව තියෙන වාක්‍ය රටාවට අනුව අපි ඒක තීරණය කරලා හදන්නයි තියෙන්නේ. අපි කියවමු ප්‍රශ්නය. Jayanta is a management assistant. Jayanta කියලා කියන්නේ කළමනාකාර සහායකයෙක්. In a government office in Rajagiriya. රාජගිරිය තියෙන government office එකක. රාජගිරිය තියෙන government office එක තමයි මෙයා කළමනාකාර සහායකයෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් අපේ පළවෙනි blank එක මෙතෙන්දී අපිට හම්බ වෙනවා. He blank අපිට වරහන් ඇතුළේ දෙන වචනය work in the office from 8 o'clock in the morning to 4 o'clock in the afternoon. එහෙනම් මේ කියන්නේ මොකද්ද? මේ ජයන්ත කියන පුද්ගලයා උදේ 8 ඉඳලා හවස 4 වෙනකන් ඔෆිස් එකේ වැඩ කරනවා. එහෙනම් මේ හැමදාම වෙන දෙයක්. නේද? හැමදාම කරන දෙයක්. එයා හැමදාම කරන දේ. ඉතින් ගොඩක් වෙලාවට මේ habitual actions, general truths, ඉතින් මේ වගේ දේවල් අපි කියන්නේ එක tense එකක් පාවිච්චි කරනවා. ඔබ දන්නවා simple present tense නැත්නම් present simple tense කියලා කියනවා. එහෙනම් ඉතින් ඔබ දන්නවා මේ ක්‍රියාව කරන කෙනා එක්කෙනෙක් ඔබට පේනවා මෙතන he කියලායි තියෙන්නේ. ඉතින් ඔහු හැමදාම උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් වැඩ කරනවා කියනකොට අපි මොකද්ද දාන්න ඕනේ? අපි යනවා, අපි කනවා, බොනවා කියනකොට අපි දාන්නේ මොකද්ද? ඔව් simple present tense වල පුංචි වෙනසක් වෙනවා. ක්‍රියාව කරන්න එක්කෙනෙක් නම් ඔබ දන්නවා අපි එතෙන්දී s එකක් භාවිතා කළ යුතුයි. ක්‍රියාපදයට එනම් he works in the office විය යුතුයි නිවැරදි පිළිතුර. එහෙනම් නිවැරදි පිළිතුර he works in the office. ඉතින් මෙහෙමයි අපි පළවෙනි උත්තරේ හොයාගන්නේ. he works in the office from 8 o'clock in the morning to 4 o'clock in the afternoon. හරි. එතන ගැටලුවක් නැහැ. ඔන්න අපි පළවෙනි උත්තරේ හොයාගත්තා. Last Monday ගිය සඳුදා at 4 o'clock හවස 4ට blank වරහන් ඇතුළේ දීලා තියෙනවා leave කියන්නේ පිටත් වෙනවා කියන එක. එහෙනම් ගිය සඳුදා ඉතින් අපිට ලොකු ඉංග්‍රීසියක් මෙතෙන්දී හම්බ වෙනවා. ගිය සඳුදා කිව්වහම අපිට අතීතයයි තියෙන්නේ. එහෙනම් ගිය සඳුදා එයා අපිට ඔෆිස් එකෙන් පිටත් වෙනවා කියන්නද පුළුවන්, පිටත් වුණා කියන්නද? එහෙනම් පැහැදිලිවම පිටත් වුණා කියන්න. එහෙනම් මේ verb forms කොච්චර වැදගත් වෙනවද? එහෙනම් කෙලින්ම simple past tense වලටයි මේක යන්නේ. එහෙනම් කෙලින්ම අපිට ගන්න පුළුවන් last Monday at 4 o'clock he left the office. එයා ඔෆිස් එකෙන් පිටත් වුණා කියන එක. එහෙනම් එතන හරියම පැහැදිලි උත්තරේ he left the office and got on a bus. ඊට පස්සේ බස් එකකට නැග්ගා. මොකටද එයා බස් එකකට නැග්ගේ? දැන් ඔෆිස් එකේ වැඩ යන මිනිස්සෙක් බස් එකට නැගලා මොකටද එයා බස් එකට නැග්ගේ? go කියලා වචනයක් දීලා තියෙනවා වරහන් ඇතුලේ.
ඊට පස්සේ home කියලා තියෙනවා. එහෙනම් ගෙදර යාමටනේ. එහෙනම් සාමාන්‍යයෙන් අපි යාමට කියනකොට මොකද්ද පාවිච්චි කරන්නේ? To go, and he got on a bus to go home. නිවසට යාමට. නම් නිවැරදි පිළිතුර to go විය යුතුයි මෙතෙන්දී. ඉතින් අපේ ඊළඟ බ්ලැන්ක් එකේ find කියන වචනේ තමයි වරහන් ඇතුළේ තියෙන්නේ. find කියලා කියන්නේ අපි හොයනවා කියන එකට. මොකද්ද හොයලා තියෙන්නේ? A vacant seat. His අසුනක්. He sat down behind the bus driver. ඔහු ඉඳගත්තා බස් ඩ්‍රයිවර්ගේ පිටිපස්සෙන්. එහෙනම් සාමාන්‍ය අපි මේක කරන්නේ කොහොමද? එහෙනම් මේක වෙන්න ඕනේ හිස් අසුනක් හොයාගෙන ඔහු බස් ඩ්‍රයිවර්ගේ පිටිපස්සෙන් ඉඳගත්තා. එහෙමනේ වෙන්න ඕනේ. එහෙනම් අපි කොහොමද ඒක කියන්නේ? හිස් අසුනක් හොයාගෙන. එහෙනම් මෙතෙන්දී අපිට භාවිතා කරන්න පුළුවන් ing ෆෝම් එකක්. ing ෆෝම් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතෙන්දී find වෙනකොට. එහෙනම් finding a vacant seat කියන්නේ හිස් අසුනක් සොයාගෙන. drinking some water, වතුර ටිකක් බීලා. අන්න ඒ වගේ තමයි මේකත් යන්නේ. finding a vacant seat. ඉතින් ඔබ මේවා පුරුදු වෙන්න ඕනේ. මේ වගේ වාක්‍ය රටා. finding a vacant seat. හිස් අසුනක් සොයාගෙන. He sat down behind the bus driver. ඔහු බස් ඩ්‍රයිවර්ගේ පිටිපස්සේ ඉඳගත්තා. Suddenly එකපාරටම මොකද උනේ? Suddenly කියන්නේ එකපාරටම the bus driver began to lean forward. බස් ඩ්‍රයිවර් ඉස්සරහට ඇල වුණා. නේද? ඉස්සරහට ඇල වුණා. ඉතින් මේකෙන් කියන්නේ මොන හරි ක්‍රියා අනතුරක නැත්නම් මොන හරි කරදරයක ලකුණක් තමයි මේකෙන් අපිට පේන්නේ. දැනට අපි බලමු කියවලා මොකද්ද වෙන්නේ කියලා. His head was almost touching the floor. එයාගේ මේ ඔළුව සම්පූර්ණයෙන්ම මේ පොළවේ වැදුනා. එතකොට ජයන්ත jumped. දැන් මේ ජයන්තනේ මේ ඩ්‍රයිවර්ගේ පිටිපස්සෙන් ඉඳන් ඉන්නේ. ජයන්ත jumped up and told the passenger. ජයන්ත එකපාරට පැනලා පැසෙන්ජර් කෙනෙකුට පැසෙන්ජර් කියන මගියෙකුට කිව්වා. told කියන්නේ කිව්වා. මොකද්ද එයා කිව්වේ? sitting next to him. ඔහුට එහා පැත්තේ හිටපු මගියට කිව්වා. ඉතින් අපිට බ්ලැන්ක් එකක් දීලා තිනවා. keep කියන වචනේ තමයි මෙතන තියෙන්නේ. අපි බලමු. keep වලින් පස්සේ තියෙනවා my bag please. එහෙනම් ගොඩක් වෙලාවට මේ බෑග් එක පොඩ්ඩක් තියාගන්නකෝ වාගේ දෙයක් කියන්න ඇති කරුණා කරලා. නේද? එහෙනම් ඒ වගේ දෙයක්. එහෙනම් කොහොමද අපි මේ වගේ දෙයක් කියන්නේ? කෙනෙකුට දෙයක් අපි කියනකොට අපිට පුළුවන් කෙලින්ම ක්‍රියාපදයෙන්ම පටන් ගන්න මේ වගේ දේවල්. keep my bag please. එහෙනම් මේකේ වරහන් ඇතුළේ තියෙන මේ වචනය බ්‍රැකට් ඇතුළේ තියෙන වචනය චුට්ටක්වත් වෙනස් වෙන්නේ අපිට ඒකම පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ අවස්ථාවක. එහෙනම් මෙතෙන්ට අපි කියන්නේ මේ වගේ වාක්‍ය රටා හුරු වෙන්න. එතකොට අපිට මේක ගොඩක් ලේසි වෙනවා. keep my bag please. keep this book please. මේ පොත චුට්ටක් තියාගන්න කරුණා කරලා. අන්න ඒ වගේ. මගේ බෑග් එක චුට්ටක් තියාගන්න කරුණා කරලා කියන එකයි කිව්වේ. ඉතින් එතෙන්දී අපිට ක්‍රියාපදේ කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඒ වගේම එයා කියනවා දැන් අර මෙතෙන්දී අපිට ඉන්වර්ටඩ් කමාවට පේනවා පස්වෙනි එක ගාව. ඉතින් ඉන්වර්ටඩ් කමාවල ගොඩක් වෙලාවට යන්නේ ඒ වෙලාවේ කවුරු හරි කියපු දෙයක් උපුටාගත්තු දෙයක්. ඉතින් ඒක ගොඩක් වෙලාවට ප්‍රසන්ට් ටෙන්ස් භාවිතා වෙනවා ඒ අවස්ථාවේ. මොකද කෙනෙක් කියපු දෙයක් එතන තියෙන්නේ. ඉතින් ඒ දේත් අපි ඔළුවට දා ගන්න ඕනේ මෙතෙන්දී. right. ඒකයි මේ keep තියාගන්නකො මේක කියලා කිව්වේ. right. ඉතින් ඒ වගේම ඊළඟ වාක්‍යයට අපි අවධානය තාම ඉන්වර්ටඩ් කමා ඉවර නැහැ කියන එකත් මතක තියාගන්න. I blank C. එතකොට C කියලායි තියෙන්නේ. ඉතින් මොන වගේ දෙයක්ද? එහා පැත්තේ දෙනවා what is happening. I blank C what is happening. what is happening කියන්නේ මොනවද වෙන්නේ? ඒ වගේනේ. මොනවද වෙන්නේ? එහෙනම් මොන වගේ දෙයක් වේද? C මම බලන්නම්කො මොනවද වෙන්නේ කියලා. ඉතින් කොහොමද අපි මේක කියන්නේ? මම බලන්නම්. එහෙනම් කෙලින්ම future simple tense. බලන්න tenses වල තියෙන වැදගත්කම මේක පුරාවටම. right. එහෙනම් මම බලන්නම් කියන්නේ අපිට නිකම්ම see කියන්න බෑ. I will see. මම බලන්නම්කො මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ කියලා මම බලන්නම්කො කියලා එතෙන්දී ජයන්ත කියනවා. ඉතින් එතෙන්දී අපිට will see කියන උත්තරේ යොදා ගන්න පුළුවන් නිවැරදි පිළිතුර වශයෙන්. ඔන්න දැන් තමයි ඉන්වර්ටඩ් කමා ඉවර වෙන්නේ.
He shook the driver and asked why. දැන් ජයන්ත මොකද කරේ? දැන් මේ වැටිලා ඉන්න ඩ්‍රයිවර්ව පොළවලා බැලුවා, හෙලෙව්වා. ෂේක් කියන අපි ෂේක් හෑන්ඩ් කියලා කියන්නේ. ඉතින් අත සැලවීමක් නේ කරන්නේ කෙනෙක් අඳුර ගන්නකොට නේ. ඉතින් ඒකෙම අතීත කාලේ තමයි shook කියලා කියන්නේ. He shook the driver. driver පොට පොළවලා හෙලෙව්වා. And asked. පොළවලා අහනවා why? මොකද මේ කියලා අහනවා. ඇයි මොකද කියලා අහනවා. ඊළඟට අහනවා what blank the problem. ඉතින් මෙතෙන්දී ඔබට පේනවා inverted commas තියෙනවා. එහෙනම් මේ ඒ අවස්ථාවේ තියෙන ප්‍රකාශයක් තමයි කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට present tense යන්නේ. එහෙනම් be කියන එක තියෙනවා. අපි දන්නවා be verbs. එහෙනම් වර්තමාන වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. මෙතෙන්දී වර්තමානයි වෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ කරන දේ තමයි එතෙන්දී දාලා තියෙන්නේ. එයා කියපු දේ. එහෙනම් be verbs වල වර්තමාන කාලය අපි දන්නවා am is are. එහෙනම් මෙතන what කියන එක මොකද්ද වෙලා තියෙන්නේ? එහෙනම් ආ කියලා අපිට දාන්න බෑ. am එක එන්නේ I එකනේ. එහෙනම් අපිට දාන්න පුළුවන් is කියන be verb එක මෙතෙන්දී. එහෙනම් what is the problem? මොකද්ද ප්‍රශ්නය කියලා අපි දැම්මොත් එතෙන්දී අපි නිවැරදි උත්තරය දැම්මා වෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. හරි. අපි යන් ඊළඟ එකට. no response. දැන් මේ ඩ්‍රයිවර්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. no response. blank අපිට වරහන් ඇතුළේ තියෙන වචනේ make by the driver. එහෙනම් by the driver රියදුරා විසින් රියදුරාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ කියන එක. ඒතකොට දැන් අර inverted comma අයින් වෙලා දැන් ඉතින් අතීතයට යන්න පුළුවන්. එහෙනම් අපි කියන්නේ මොකද? ඩ්‍රයිවර්ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. ඩ්‍රයිවර් කිසිම ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. එහෙනම් අපි ඒ දේ කොහොමද කියන්නේ? no response was made by the driver. ඒ කියන්නේ මෙතන passive voice එක. no response was made. කිසිම ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. කවුද? driver විසින් by the driver. එහෙනම් මෙතෙන්දී passive voice වලට යන්න එනවා. no response was made by the driver. ඉතින් past simple passive voice වලට යතින්ද ගියේ. එතකොට අපිට උදව්වක් වෙනවා අර by the driver රියදුරා විසින් කිසිම ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ කියන ඒ phrase එකත් අපිට උදව්වට ගන්න පුළුවන්. දැන් බලමු අපි මොකද වෙන්නේ කියලා. දැන් driver කෙන් කිසිම ප්‍රතිචාරයක්වත් නැහැනේ. The bus was going fast. ඔන්න දැන් බස් එක වේගයෙන් යමින් තිබුණා. And nobody was driving it. දැන් කවුරුවත් මේක එලවනවද නැහැ. මොකද driver වැටිලා ඉන්නේ. Nobody was driving it. කවුරුවත් මේ බස් එක පදවන්නේ නැහැ. ජයන්ත had to stop the bus. ජයන්තට සිද්ධ වුණා බස් එක නවත්තන්න. ජයන්ත had to stop the bus. දැන් මොකද ජයන්ත කළේ? He put his hands on the steering wheel. එයා යාගේ අත් දෙක තියාගත්තා steering wheel එකේ and his left foot on the brake. එතකොට එයාගේ වම් කකුල තියාගත්තා බ්‍රේක් එකේ. දැන් අර ඩ්‍රයිවර් කෙනෙක් තියන්නේ අත් දෙක තියාගන්නවා ස්ටීරිං වීල් එකේ, කකුල තියාගන්නවා බ්‍රේක් එකේ. ඉතින් ඒ විදිහට ජයන්ත දැන් තියාගත්තා. එයා දැකලා තියෙන විදිහට. He drove the bus to the left side of the street. දැන් එයා මොකද කරේ? drove. පැදෙව්වා. එයා බස් එක පැදෙව්වා to the left side of the street. මේ පාරේ තියෙන වම් පැත්තට එයා බස් එක පදවගෙන ගියා. හරි? පැදෙව්වා. Slowly, හිමිහිට මොකද කරේ? He stopped the bus. එයා බස් එක නැවැත්තුවා. He stopped the bus. An ambulance blank and took the bus driver to the hospital. An ambulance. දැන් ambulance එකක් වරහන් ඇතුලේ අපිට දීලා තියෙන වචනේ arrive. arrive කියන්නේ පැමිණෙනවා, ළඟා වෙනවා. එහෙනම් අපි මෙතෙන්ට දාන්න ඕනේ මොන ටෙන්ස් එකද කියලා අපි කොහොමද තීරණය කරන්නේ? ambulance එකක් එනවද අපි කියන්නේ ආවද? එහෙනම් අපිට ඒක සැකනම් අපිට බලන්න පුළුවන් ඊළඟ ක්‍රියාපද. ඊළඟට තියෙනවා to කියන්නේ take, took, taken. එහෙනම් take එකේ past එක took. ගෙනිච්චා ගත්තා කියන්නත් පුළුවන් මෙතන ගෙනිච්චා. ඔහු අරන් ගියා. ambulance එකක් ඇවිල්ලා ඔහු අරන් ගියා. එහෙනම්
මෙතන අනිත් ක්‍රියාපදෙත් past එකට යන්න ඕනේ. එහෙනම් අපිට ඒක තීරණය කරන්න පුළුවන් ඒකත් එක්ක ළඟ තියෙන ක්‍රියාපදත් එක්ක. එහෙනම් අපිට පුළුවන් an ambulance arrived කියලා past tense එකෙන් දාන්න. past simple වලින්. එහෙනම් අපිට එතෙන්දී ඒ පිළිතුර යොදා ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදිහට an ambulance arrived. ambulance එකක් ළඟා වුණා නැත්නම් ආවා and took the bus driver to the hospital. bus driver hospital එකට අරන් ගියා. all the passengers on the bus were okay. සියලුම මගියෝ passengers ලා කියන්නේ මගියෝ බස් එකේ හිටපු හැම මගියෙක්ම සියලුම මගියෝ හොඳින් ඉන්නවා. හොඳින් හිටියා. ජයන්ත is a management assistant. ජයන්ත කියලා කියන්නේ management assistant කෙනෙක්. ජයන්ත කියලා කියන්නේ management assistant කෙනෙක්. But one day ඒ වුණාට එක දවසක for 5 minutes විනාඩි 5කට ඒ වුණාට එක දවසක විනාඩි 5කට he became a bus driver. he became a bus driver. ඉතින් ඔබට මතක ඇති ජර්නල් ඉංග්‍රීසි කරනකොට අපේ පළවෙනි පාඩම මීට සමාන ටෙක්ස්ට් එකක් ඔබට හම්බ වෙනවා. ඉතින් රීඩ් කරන්න. ඉතින් ඔබට ඒක මතක නම් මේකට ගොඩක් සමානයි කියලා ඔබට මතක් වෙයි. ඉතින් මේ ජයන්තත් මොකද ඒකේ මට මතකයි රම්‍ය ඉන්නේ. මේ රම්‍ය කරපු දෙයක් ගැන ඔෆිස් එකට එනකොට බස් එකක් බේරගත්ත හැටි ගැන ඔබට පුළුවන් පළවෙනි පාඩම බලන්න ගිහින් මේ වගේම දෙයක් තියෙන්නේ. ඉතින් ඒකේ ඒ වෙනකොට ජයන්තව දාගෙන තියෙනවා මෙතෙන්දී. නම වෙනස් වෙලා තියෙනවා. කතාව එකයි. ඉතින් ඔබට පුළුවන් ඒකත් බලන්න. මොකද අපි ඉගෙන ගන්න අපිට දෙකටම වැදගත් වෙනවා. හොඳයි. he became a bus driver. ඉතින් එයා බස් ඩ්‍රයිවර් කෙනෙක් වුණා මේ මොහොතේදී. if he blank not take කියන වචනය අපිට වරහන් ඇතුළේ දෙන්නේ. his decision කියන්නේ ඔහුගේ තීරණය. at the right time හරි වෙලාවෙ එයා තීරණය not take කියන්නේ ගන්නවනේ take කියන්නේ ගන්න. එහෙනම් not take කියන්නේ ගත්තේ නැත්නම්. එයා හරි වෙලාවෙ තීරණය ගත්තේ නැත්නම්. ගෙන තිබුණ නැත්නම් to stop the bus. බස් එක නැවැත්වීමට. එයා හරි තීරණය හරි වෙලාවේ බස් එක නවත්තන්න තීරණය හරි තීරණය අරන් තිබුණේ නැත්නම් කියන තේරුමක් එතන තියෙන්නේ. අපි බලමු අනිත් එකත් එක්ක කොහොමද තීරම යන්නේ කියලා. many passengers would have been injured. ගොඩක් මගියෝ මොකක් වෙන්න තිබ්බද? තුවාල වෙන්න තිබ්බා. එයා හරි තීරණය හරි වෙලාවේ ගත්තේ නැත්නම් ගෙන තිබුණ නැත්නම් මේ මගියෝ ගොඩක් තුවාල වෙන්න තිබ්බා that day එදා මගියෝ තුවාල වෙන්න තිබුණා. හැබැයි එහෙම උනේ නැහැ. එහෙනම් සිද්ධ නොවෙච්ච දේවල්. ඉතින් මේ වගේ දේවල් කියනකොට අපි if clause එක මේ විදිහට පාවිච්චි කරනවා. ඉතින් ඔබට ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් ස්මාර්ට් ලංකා channel එකේ වෙනම තියෙනවා grammar කියලා කොටසක්. මේ grammar කොටසට ඔබට ගියොත් අපට පුළුවන් if clause එක ගැන ඉගෙන ගන්න මේ සම්බන්ධව සම්පූර්ණ පාඩම මම දාලා තියෙන විනාඩි 40කටත් වඩා පැහැදිලිව ඔබට ඉගෙන ගන්න පුළුවන් ඒ කොටස. එහෙනම් මෙතෙන්දී අපි දාන්න ඕනේ මොකද්ද? had not taken. ඉතින් ඔබට එතෙන්ට ගියොත් ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඇයි එහෙම දාන්නේ කියන එක. if he had not taken his decision. ඔහුගේ තීරණය ගෙන තිබුණේ නැත්නම් at the right time හරි වෙලාවට to stop the bus. බස් එක නැවතීමට many passengers would have been injured that day. ඉතින් ඔය විදිහට අපිට සාර්ථක මේ ලකුණු 10 ගන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රශ්නෙට. ඉතින් ඔබත් මේවා කරලා බලන්න. මේක ලොකු උදව්වක් වෙනවා, ලොකු උපකාරයක් වෙනවා ඔබගේ විභාගයට කියන එක අපි සහතිකවම දන්නවා අපිට ලැබෙන ප්‍රතිචාර වලින්. හොඳයි. එහෙනම් ඔන්න අද දවසෙත් අපි වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡා කරා. අපි ඉක්මනින් තවත් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න, අපිව subscribe කරන්න, අපිව like කරන්න, අනිත් යාළුවන්ටත් මේවා share කරන්න. එතකොට ගොඩක් අයට මේ පාඩම් විවෘත වෙනවා, ඔවුන්ට ලොකු උදව්වක් වෙනවා කියන දේත් ආදරයෙන් මතක් කරනවා හැමෝටම. Thank you very much for watching this video. Hope to see you soon. Until then, bye bye. See you soon.